අයිබෝන් සූදාසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් අපි සූදානම් පත්තරමේන්තු ආරම්භ කරන්න. අද නොවැම්බර් 2 වෙනිදා සතියේ අලුත් දවසක් අලුත් මාසයක තමයි අපි ඔබ හම්බ වෙන්නේ. මගෙත් එක්ක ඉන්නවා දිනුෂ කුඩාගොඩ. සූදාසනක්. සුබෝදෑසනක් අයිබන් බුද්ධික. අයිබෝන්. ඔව්. අපි අද කොතනින්ද පටන් ගන්නෙ? විශේෂයෙන්ම 21 වෙනි මරණය ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. මේක සෝචනීය පුවතක්. ඒකත් එක්කම පුවත්පත්වල මුල් පුවත කොහොමද පළවෙන්නේ කියලායි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. දිනුෂ. ඔව්. බුද්ධිකව කොතනින්ද අපි පටන් ගන්න කියලා අපි පටන් ගන්න ඕනේ අපි ගාවෙම තමයි. ඒ කියන්නේ ලෝකය කොයිතරම් දුරට දැඩිව මේක වෙලාගෙන තියෙනවද කියන කාරණාව පිළිබඳව කොවිඩ් වසංගතය වෙලාගෙන තියෙනවද කියන කාරණාව පිළිබඳව ආයි අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණන් හැදිල්ල අනුව අද උදේ වෙද්දි මේ දැන් ටිකකට කලින් යාවත් කාලෙන වෙච්ච අප්ඩේට් වෙච්ච වාර්තා අනුව 4,68,444 දෙනෙක් ලෝකේ කොවිඩ් ආසාදිතයන් ඉන්නවා. 12,50,43 දෙනෙක් මිය ගිහිල්ලා ලංකාවෙන් මරණ 20ක් වාර්තා වෙනවා 21ක් වාර්තා වෙනවා කියලා කිව්වා. ඔය 21ක් කියලා කිව්වම බුද්ධික මම බැලුවා මේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය දැන් අපිට මොන හරි තොරතුරු ගනිද්දි තොරතුරු මූලාශ්‍රය වැදගත්නේ. කවුද මේක කියන්නේ කියන එක වැදගත්නේ. එතකොට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියන විදිහට ලංකාවේ තත්ත්වය total confirmed cases ඒ කියන්නේ තහවුරු කරගත්ත ආසාදිතයන් ගන්න 10,424යි. ඒ අනුව දැනට 6,123 දෙනෙක් පිළිබඳව සක්‍රිය තත්ත්වයේ ඉන්නවා කියලා වාර්තා වෙනවා. සහ මේ රෝහල් වල ප්‍රතිකාර ලබන එහෙම නැත්නම් රෝහල් වල ඉන්ඩිවිජුවල් මේ තනි පුද්ගලයන් විදියට දැනට පරීක්ෂණ වලට භාජනය වෙච්ච පුද්ගලයන් සංඛ්‍යාව 444යි. ඒ වගේම 4,282ක් සුව වෙලා තියෙනවා. හැබැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෙබ් අඩවිය මේ ඒක කියන විදිහට 19 දෙනයි තාම මැරිලා තියෙන්නේ. අපි ඊයේ අදයි දවස් දෙකේදී තව කීප දෙනෙක් එකතු වුණා. ඒ කියන්නේ 21ක් දක්වා මරණ තත්ත්වය පත් වෙලා තිනවා. දිගින් දිගටම මේ පිළිබඳව කටයුතු නොකරොත්, දිගින් දිගටම මේ පිළිබඳව අවධානයෙන් නොහිටියොත් ඔබටත් මටත් මරණය කරා යන්න වෙනවා කියන එක කනගාටුවෙන් වුණත් මාසේ පළවෙනිම දවස් දෙකේදී කතා කරන්න සිද්ධ වෙනවා. අපි සූදානම් පළවෙනි පුවත් වෙත යන්න සූදානම් සිටිනවා. අපි සූදානම් අද දවසේදී අරුණ පුවත්පතෙන් මේ ආරම්භ කරන්න. අරුණ පුවත්පතේ මුල් පුවතට යන්නට සූදානම් වෙන්නේ. වෛරසය ආවේ යුරෝපයෙන්. මෙහිමයි අරුණ පුවත්පත ප්‍රකාශ කරන්නේ. කොවිඩ් දෙවන රැල්ලේ මුල අහුවේ වෛරසය ආවේ යුරෝපයෙන් ජපුර පරීක්ෂණයකින් තහවුරු වෙයි කියලයි පළමු පුවත අරුණ පුවත්පත වාර්තා කරන්නේ. චාමර අමරසූරිය සහ ශිරාන් රණසිංහ මව්බිම් පුවත්පතට අද ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා. ඒ අනුව බස්නාහිරට දිගටම ඇඳෙන නීතිය අද උදේ ඉවත් කරයි කියලා බලාපොරොත්තු වෙන හිටියා. ඊයේ හැන්දෑවේ මාධ්‍ය නිවේදනයක් නිකුත් වුණා. බස්නාහිරට දිගටම ඇඳෙන නීතිය බස්නාහිරට පමණක් නොවේ කුරුණෑගල කුලියාපිටිය ඇහැලියගොඩටත් නවවන දාතෙක් ඇඳෙන නීතිය පෙර පරිදි ආහාර පාන නිවසටම කියලා මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ඇතුළු පිටුව දක්වන ආකාරයට බස්නාහිර පළාතේ සහ කුරුණෑගල ප්‍රදේශයන්හි නිරීක්ෂණයෙන් කොරෝනා ව්‍යාප්තිය සිදුවන බවට පසුගිය දිනවල දක්නට ලැබුණු හේයින් මේ තීරණය රජය විසින් ගෙන ඇති බව යුද හමුදාපතිතුමා උපුටා දක්වමින් මව්බිම් පුවත්පත සඳහන් කරනවා. මේ ප්‍රදේශයන්හි ජනතාව හැකිතාක් නිවෙස් වලට මේ සිටින ලෙසත් අත්‍යවශ්‍ය සේවා සඳහා රැකියා ස්ථාන වලට යන පිරිස් වලට ඔවුන්ගේ හැඳුනුපත භාවිත කර හැකි බවටත් යුද හමුදාපතිතුමා ප්‍රකාශ කරනවා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාවට රජයෙන් පෙර පරිදි ආහාර පාන ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කරන බවත් නිරෝධායන වෙන පවුල් සඳහා රජයෙන් ආහාර මල්ලක් සපයන බවත් හෙතම කියා සිටි. හෙතම කියලා කිව්වේ යුද හමුදාපතිතුමා උපුටා දක්වන්නේ මේ මව්බිම් පුවත්පත. ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාවට 5,000 දීමනාව ලබා දීමට නියමිත බවද යුද හමුදාපතිවරයා තවදුරටත් සඳහන් කර සිටිනවා. දිනවෙන පුවත්පතේ මුල් පුවතට යන්න සූදානම්. දිනවෙන පුවත්පත සඳහන් කරන්නේ දිස්ත්‍රික්ක අතර සංචරණය තහනම්. දිස්ත්‍රික්ක අතර සංචරණය තහනම්. ඇඳිරි නීති බලපත් නිකුත් කරන්න එපා. බස්නාහිර ඇඳිරි නීතිය 9 දාතෙක් දීර්ඝ කරයි. නිවෙස්වල නිරෝධානය වන්නන්ට 10,000ක බඩු මල්ලක්. කොවිඩ් ව්‍යාප්තිය මර්ධනයට ජනපදගෙන් තීරණ රැසක් කියලා ධනුෂ්ක ගොඩකුඹුර නුවන් කොඩිකාර තමයි මේ සඳහන් කරන්නේ. ආහාර හා ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය සේවා බෙදා හැරීම හැර දිස්ත්‍රික්ක අතර සංචරණය තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස් වූ කොවිඩ් මර්ධන ජනාධිපති කාර්යසාධක බලකාය තීරණය කළේය. මේ කාල සීමාව තුළ සාමාන්‍ය පරිදි ඇඳිරි නීති බලපත්‍ර නිකුත් නොකරන ලෙසද ජනාධිපතිවරයා පොලිසියට උපදෙස් දුන්නා කියලා සඳහන් කළ තියෙනවා දිනමින මුල් පුවතේ. අද බොහෝ පුවත්පත් මුද්‍රණය කරලා
නෑ බොහෝ කෙලෙකුවට ඇත්තම ගාන බැලුවොත් නම් ලංකාදීපය සහ අද පුවත්පතේ යනුව බොහෝ පුවත්පත් මුද්‍රණය කරලා ඇතැම් පුවත්පත්වල මුද්‍රිත පිටපත තවම මැදිරිවලට ලැබිලා නෑ. දිවෙන පුවත්පත අපේ අතේ තියෙනවා. සමන් ගමගේ තමයි දිවෙන ප්‍රධාන සිරස්තලේ වාර්තා කරන්නේ. ඒ අනුව මව්බිමේ තිබිච්ච සිරස්තලයේම තමයි බස්නාහිර ඇඳිරි නීතිය නවවන දාතෙක් දිවෙන වාර්තා කරනවා. ආහාර වෙළඳසැල් සහ ඖෂධශාලා දින 2ක් ඇරීමත් නවතී. ගිය සතියේ දවස් 2ක් එහෙම තිබුණා අඟහරුවාදා බ්‍රහස්පතින්දා ඉඩ දුන්නා ෆාමසි වෙළඳසැල් එහෙම අරින්න. මේ සතියේ ඒ අවස්ථාවක් නැහැ කියලා තමයි මව්බිම් වාර්තා කරන්නේ. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අදාළ ප්‍රදේශ වෙත එවීමේ ක්‍රමවේදයක්. කුලියාපිටිය ඇහැලියගොඩ පොලිස් සම්බලටත් කුරුණෑගල නගර සභා බල ප්‍රදේශයටත් නවවන තාතෙක් ඇඳිරි නීතිය. අරුණ පුවත්පතේ මුල් පුවතකට යන්න සූදානම් දිස්ත්‍රික්ක අතර සංචරණයට තදින්ම සීමා කියලා අරුණ පුවත්පත සඳහන් කරලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පින්තූරයක සහිතව සංචරණයට තදින්ම සීමා ඇඳිරි නීති බලපත් නිකුතුව තහනම් අත්‍යවශ්‍ය භාණ්ඩගේ දොරකොඩටම අරුණ පුවත්පතයි මෙලෙස සඳහන් කරන්නේ නිරෝධානය වන්නන්ට 10000ක බඩු මල්ලක් ජනපති නියෝග කරයි කියලා අරුණ පුවත්පතත් දිනමෙන පුවත්පතේ තිබිච්ච පුවතම වෙනස් ආකාරයකින් වාර්තා කරලා තියෙනවා. ඔව් එතකොට දැන් ගෙදරට කෑම බීම ටික ලැබෙනවා නිරෝධායනය වෙනවා නම් රුපියල් 10000ක කෑම මල්ලක් ලැබෙනවා. මේවා මේ සල්ලි තියනවට කරන වැඩ නෙවෙයි. ඊට පස්සේ අදිරි නීති බල ප්‍රදේශ වලට රුපියල් 5000 දීමනාව ලබා දීමට තීරණය කරලා තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයට දැනටමත් ලබා දීලා තියෙනවා. එතකොට අපිට වගකීමක් තියෙනවා පුළුවන් තරම් සංචරණ සීමා සහිතව ජීවත් වෙන්න. විශේෂයෙන්ම ගෙදර ඉන්න වැඩිහිටියන් බලා ගැනීමේ වගකීම අපිට තියෙනවා. මව්බිම් පුවත්පත කියනවා දෙවැනි රැල්ලේ කොරෝනා ප්‍රභේදය යුරෝපීය වෛරසයට සමානයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරීක්ෂණයකින් තමයි මේක හෙළි වෙන්නේ. කුමුදු ජයවර්ධනයි මව්බිම් පුවත්පතට වාර්තා කර සිටින්නේ දෙවැනි රැල්ලේ කොරෝනා ප්‍රභේදය යුරෝපීය වෛරසයට සමානයි. ඒ නිසා වෛරල් ලෝඩ් එක වැඩි කියලා කියනවා. පැතිරීමේ වේගය වැඩි. අද මව්බිම් පුවත්පත වාර්තා කර සිටින්නේ මේ කාරණාව. අපි මේකත් එක්කම සූදානම් වෙනවා හමුදාපතිතුමාව සම්බන්ධ කරගන්න. අපි හැමදාම උදේට එතුමාගෙන් තමයි පැහැදිලිව විස්තරයක් දැනගන්නේ අද මොකක්ද වෙන්නේ හෙට මොකක්ද වෙන්නේ කියලා. සුබ උදෑසනක් ඔබතුමන්ට. සුබ උදෑසනක් ආයුබෝවන්. සුබ උදෑසනක් හමුදාපතිතුමන් ලුතුනර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමන් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. මම කැමතියි ඇඳිරි නීතිය දිගින් දිගටම බලාපොරොත්තු වුණා 9 වෙනිදා අවසන් කරයි කියලා. හැබැයි ඊයේ හදිසියෙම අද අවසන් කරයි කියලා බලාපොරොත්තු වුණා. ඊයේ හදිසියෙම 9 වෙනිදා දක්වා දීර්ඝ කරා. මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න මේ තත්ත්වය ඇයි හදිසියෙම තීරණය කරන්න හිතුවේ ලංකාවේ තත්ත්වය තරම් හොඳ නැද්ද නැත්නම් වෙන යම් කාරණාවක් නිසාද මේක දීර්ඝ කරේ කියලා. ඇත්තටම බුද්ධික මෙහෙමයි මේ සාකාරයට ඇඳිරි නීතිය පැනවීමේදී ඉතාමත්ම අපහසුතාවයට පත්වන බොහෝ පිරිස් සිටිනවා. ඔව්. විශේෂයෙන්ම දිනපතා වේතන පඩියක් ලබා ගන්න ඒ වගේම ඉතාමත් සුළුවෙන් හෝ කුඩා පරිමාණයේ ව්‍යාපාර කඩවල් නැත්නම් විවිධාකාරයේ වෙළඳාම් කරන බිස්නස් කරන මේ ආකාරයේ අයවලුන්ට බොහෝ අපහසුතාවයට පත් වෙනවා. ඒකින්ද රජයෙන් සෑම අවස්ථාවක අතිගරු ජනාධිපතිතුමා උපදෙස් ලබා දීලා තිබේ. ගරු අග්‍රාමාත්‍යතුමා රජ මේ හැකිතාක් දුරට මේ නිරෝධායන ඇඳිරි නීතිය පනවන්න නැතුව හැකිතාක් දුරට රැගෙන යාමට හැකියාවක් තිබෙනවා නම් මේ තත්ත්වය නැති කරගන්න. නමුත් කෙසේ වෙතත් ඔබ දන්නවා යම්කිසි පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතෙක් හැටියට හමු වුණාන් පස්සේ ඔවුන්ගේ නිවස යාවලුන් අනිවාර්යයෙන්ම නිරෝධායන ලක් කරනු ලබනවා. මේ ආකාරයෙන් සමහර ගම්මානවල නිවසක් දෙකක් තුනක් පමණක් එක ප්‍රදේශයක මේ ආකාරයෙන් හමු වෙනවා. එතකොට අපි කරන්නේ බොහෝ දුරට ඒව ගම්මානයේ නැත්නම් ප්‍රදේශය යම්කිසි ආකාරයක හුදකලාවකට ලක් කරනු ලබනවා. නමුත් මෙසේ හුදකලාවට ලක් කිරීමට අපහසු වෙන ආකාරයකට ගම් කීපයකට එක ප්‍රදේශයක ගම් කීපයක මේ ආකාරයෙන් කොවිඩ් ආසාදිතයන් හමු වෙලා ඔවුන්ගේ ආශ්‍රිතයන් ළඟම ආශ්‍රිතයන් සිටිනවා නම් මේ ප්‍රදේශයේ හුදකලා කිරීමට අපහසු නම් තමයි මේ ආකාරයෙන් නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කරන්නේ. නමුත් අපි බැලුවම පසුගිය දින තුනේම වාර්තා වෙන කොවිඩ් ආසාදිතයන් බැලුවම බහුතරය වාර්තා වනේ. දැන් ඊයේ 397ක් කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙද්දී 179ක්ම ගම්පහ දිස්ත්‍රික්කයේ ඒ වගේම 93ක් කොළඹ දිස්ත්‍රික්කයේ සහ තවත් 33 දෙනෙක් කළුතර විශේෂයෙන්ම කළුතර නම් කොරණ පිහිටි යම් කිසි කර්මාන්ත ශාලාවක ඇති තත්ත්වයක් එක්ක. කෙසේ හෝ මේ ප්‍රදේශ තුන තුනමයි වැඩිම කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙන්නේ. එතකොට වෙනවා මේ කොවිඩ් ආසාදින වෙනවා පමණක් නෙවෙයි ඔවුන් විසිරලා ඉන්න ක්‍රමවේදය ගැන අපි තාමත් හොඳට සලකලා බලනවා. විශ්ලේෂණයක් කරනු ලබනවා.
ඉතින් මෙමගින් අපිට පේන්නේ එක කොටසකට ගම්මානයකට පොඩි ටවුන් එකකට දාලා මේක බේරගන්න අපහසුයි. ඊට අමතරව ඔබ දන්නවා වැඩිම ජනගණත්වයක් සිටින්නේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල. ඉතින් මේ කරුණු කාරණා සියල්ලක්ම සැලකිල්ලටගෙන විශේෂයෙන්ම කොළඹ නැත්තම් බස්නාහිර පළාත තුල මේ ව්‍යාප්ත වීම වැළැක්වීමටත් බස්නාහිර පළාතෙන් මේක අනිකුත් පළාත් වලට ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණුත් තමයි මේ ආකාරයෙන් නිරෝධායන ඇදිරි නීතිය බස්නාහිර පළාතට අකමැත්තෙන් වුවද මනවන්න හේතු කාරණා වුණේ. මේ අවස්ථාවේ විවිධ කතාවද ඔබ දකිනවා සමහර අවස්ථාවල ජන ඇයි මේ කොළඹම නැත්තම් බස්නාහිර පළාත වහන්න බැරි කියලා අහනවා. සමහරට අහනවා ලංකාවම ඊයේ දවසේ ආවා ලංකාවම ලොක්ඩවුන් කරන්න කියලා. ඉතින් මේ කරුණු කාරණා එනවා. නමුත් අපි ගිය පාර වගේ නෙමෙයි මේ පාර යම්කිසි අත්දැකීම් අරගෙන මේක පාලනය කර ගැනීමට ක්‍රමවේදයන් හදාගන්න කරන හින්දා තමයි අකමැත්තෙන් වුවත් මේ ආකාරයෙන් දින 7කට පමණක් සීමා වන ආකාරයෙන් එතකොට පසුගිය දින 3කුත් මේ දින 7ක් තාම දින 10ක් පමණ වෙනවා එක දිගට. මෙහිදී යම්කිසි පුද්ගලයෙකුට මේ ආකාරයේ කොයි දාසාදිනු නානා මේ සංචරණයක් ගෙදරින් පිටතට එන්නේ නැත්නම් තවත් පුද්ගලයෙක්ට බෝ කරන්න තියෙන අවස්ථාව බොහෝ දුරට අඩු වෙනවා. මේක තමයි කාල පරිච්ඡේදය. ඒකම තමයි අතිගරු ජනාධිපතිතුමා සැලකිල්ලටගෙන කිව්වේ අපි මේ දින 10ක් එක දිගට අපි මේවා කරොත් පුද්ගලයන් හමුවන් නැත්නම් එක්කෙනෙක් එක ගැටෙන්නේ නැත්නම් මේක මේ බස්නාහිර පළාතේ පාලනය කරගන්න පුළුවන් වුණොත් අපි මෙතන රටේ පාලනය කර ගැනීම පහසු වෙනවා. ඉතින් ඒකයි හේතුනේ මේ ආකාරයෙන් බස්නාහිර පළාතට පමණක් සීමා වෙන ආකාරෙමුයි ඒත් වගේම කුරුණෑගල නගර සභා සීමාවටත් කුලියාපීටිටත් ඒ වගේම ඇහැලියගොඩටත් මේ ආකාරයෙන් මේ දින 7ක් නිරෝධායන ඇදිරි නීතිය පනවන්න හේතු වුණේ එකම කාරණේ හින්දා. යුද හමුදාපතිතුමනි සමාජ ජාල වෙබ් අඩවිවල එක කාන්තාවකගේ චෝදනාවක් මුඛයෙන් කියපු වීඩියෝ එකක් සංසරණය වෙනවා. ඊට අමතරව යුද හමුදාවට සහ රජයට විරුද්ධව ඇඟිල්ල දික් කරනවා මිලිටරිකරණය වෙලා තියෙන්නේ රෝහලකට ගියත් නැත්නම් යම්කිසි නිරෝධායන මධ්‍යස්ථානකට ගියත් සියල්ලම ආමි එකෙන් තමයි මේ සියල්ල සිද්ධ කරන්නේ. වෛද්‍යවරු ගත්තත් ආමි එකෙන් මෙහෙම කියලා චෝදනා මුඛයෙන් මේ කතාව කියනවා. මීට කලින් මම ඔබතුමාගෙන් විමසුවාට පස්සේ ඔබතුමා පැහැදිලි කරලා කිව්වා ආමියකට හෝ නැත්නම් හමුදාවට අත්‍යවශ්‍ය නැහැ මේ දේ කරන්න. හැබැයි අපි මේ වරට කරට අරගෙන වැඩ කටයුතු කරන රට වෙනුවෙන් කියලා. මම කැමතියි මේ වෙලාවේ ඔබතුමා මේක පැහැදිලි කරලා දුන්නොත්. මොකද එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ කතාවක් නිසා මුළු රටම වෙනස් වෙන්න පුළුවන්. නැත්නම් වැරදි විදිහට හිතන්න පුළුවන්. ඔබතුමාගේ අදහස මේ පිළිබඳව කතා කරොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා මේ වෙලාවේ. නෑ මෙහෙමයි අපි මේ හැමදැනම හමුදාවේ වෛද්‍යවරු නැහැ. නිරෝධායන මධ්‍යස්ථාන 100%ක්ම කරන්නේ යුද හමුදා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාය. ඒකෙත් යුද හමුදාව වැඩිපුර ප්‍රමාණයක් කරනවා. හැමතැනම නෙමෙයි දැන් ඔබ දකිනවා අපි අහලා බලන්න ඕනේ අපි මහජන සෞඛ්‍ය පරීක්ෂකයන් මොන ආකාරයේ උදව්වක් නැත්නම් අපි සහයෝගයක් ඔවුන්ට ලබා දෙනවද කියලා කොයි ආසාදිතයෙක් හමුණු වහාම ඔවුන් ඉවත් කරලා දෙනවා. එවුන් රැගෙන යන්නේ සම්පූර්ණයෙන් යුද හමුදාවෙන්. ඒ කියන්නේ යම්කිසි ආසාදිතයෙක් හමුණාම හැකියාවක් නැහැ. ඇත්තටම සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඔබ දන්නවා රෝහලකට තියෙන ඇම්බියුලන්ස් ප්‍රමාණය ඒ ආදී බැලුවම මෙවැනි දිනකට 397 දෙනෙක් එක ප්‍රදේශයේ බහුලම 179ක් පමණක් ගම්පහෙන් වාර්තා වෙද්දී ඇත්තටම ඒ පද්ධතිය ඒ ආකාරයෙන්ම සූදානම් නැහැ. යාහා ප්‍රමාණයක් රෝහලකට රැගෙන යාමටවත්. ඉතින් ඒක හින්දා තමයි හමුදාව සම්බන්ධ වෙන ඒ තැන් වලට. නිරෝධායන කරන්න ගියාම නිරෝධායන කරන්න 100%ක් හමුදාවේ. ඒ හමුදා වෛද්‍යවරු සම්බන්ධයෙන් යම් යම් කාන්තාවක් ඔබ කිව්වා වගේ මීට ඉස්සලා තවත් පුද්ගලෙක් විවිධ න්‍යාය පත්‍රවල අයවලුන් බලාපොරොත්තු වෙනවා මේ හමුදා සහ මිලිටරිකරණයක් කියලා වචනයක් දාලා මේ හමුදාව නොහෙන්න ඒක නොහිටින්න රටේ ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා සියලු දෙනා මේ ප්‍රාර්ථනා සඳහන් කරනවා. බහුල වශයෙන් අපේ රටේ ජනතාව මේක දන්නවා. ඒක අපිට මේ අපි කැමැත්තෙන් කරන්නේ ඕව අපි අකමැත්ත කියලා නෙමෙයි. අපි කැමැත්තෙන් අපේ රටේ ජනතාව ආරක්ෂාව කර ගැනීම සඳහා ඒක යුද්ධයක් වෙන්න පුළුවන් විවසනයක් වෙන්න පුළුවන්. මේ ඕනම දෙයකදී රට වෙනුවෙන් ඉදිරිපත් වෙලා වැඩ කිරීම අපේ යුතුයකමක් සහ රාජකාරියකුත් වෙනවා. ඉතින් ඒකින්ද තමයි අපි මේ ආකාරයෙන් එන්නේ. අපි ඉන්නවා දැන් උදාහරණයක් ගත්තොත් දැන් ඊයේ සවස් භාගේ මම දන්නවා ඔබගේ මාධ්‍යවේදීන් කීප දෙනෙකුත් මේ ආකාරයෙන් මේ රෝගී තත්ත්වයටපත් වුණා. සමහර අවස්ථාවලදී කතා කරනවා දැන් මට ඊයේ කතා කරා කහවත්තෙන් කතා කරලා මේ අඩුපාඩුකම් තියෙනවා. නමුත් ඒක රෝහලක්. රෝහල පවත්වාගෙන යන්නේ
අර කිව්වාගේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන මේ level 2 level 3 ආශය වශයෙන් තියෙනවා. level 3 කට්ටිය දාන්නේ ඒවා ඒ කියන්නේ කිසිම රෝගී ලක්ෂණයක් නැතුව නමුත් කොවිඩ් ආසාදිච්ච කට්ටිය පත් කර දවන්නේ ඒ තැනකට. ඉතින් මේ කට්ටිය රැකබලා ගැනීම කරන්නේ ඇත්තටම සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් ආරක්ෂාව සපයන්නේ රෝහලට හමුදාවෙන්. නමුත් මට කතා කරලා කිව්වම මෙහෙමයි අපිට මේ අඩුපාඩුකම් තියෙන කියලා අහලා බලන්න පුළුවන්. ඒ ස්ථාන වලට විනාඩි 5-10ක් ඇතුළත මම උපදෙස් දීලා දේවල් ලබා දෙනවා. ඉතින් අපි හමුදාවක් වශයෙන් රටේ ජනතාවගේ ආරක්ෂාව රටේ ජනතාවට කළ යුතු සියලුම උපකාර කරනු ලබනවා. පුද්ගලයෙක් දෙදෙනෙක් පමණක් මේක විවේචනයට ලක් කරනවා. මේ ලංකාවට එන්නෙත් ගෙන්න ගන්න මේ අවස්ථාවේදී විශේෂයෙන්ම අත්‍යවශ්‍ය කරුණක් ඒ වගේ කට්ටිය පමණයි. නමුත් ඔබ දකිනවා එසේ නොමැති විවිධ ක්‍රමවේදවල වලින් ඇවිල්ලා මේ ආකාරයෙන් හඬ නගන කණ්ඩායමුත් ඉන්නවා. ඔව්. බුද්ධික ඒ පිළිබඳව මේ මට පෞද්ගලික අධිකමෙත්ත මම ඒක පස්සේ කියන්න. යුද හමුදාපතිතුමනි දැන් ඔබතුමාගෙන් දැනගන්න කැමති විශේෂයෙන්ම ඔබතුමා උපුටා දක්වමින් අද මව්බිම් පුවත්පතත් සඳහන් කරනවා ඒ තමයි නිරෝධානය වෙන පවුල්වලට රුපියල් 10000ක ආහාර මල්ලක් ඒ වගේම රුපියල් 5000 දීමනාව ඇඳරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවලට ලබා දීමට නියමිත බව විශේෂයෙන්ම මේ නිරෝධාන වෙන අයට රුපියල් දසදහසේ ඒ වියලි ආහාර මල්ල කවදා කොහොම කොයි පළාත්වල ඉන්න අයට ලැබෙන්න නියමිතයිද? ඒකටත් යුද හමුදාවද මේකෙපු මිලිටරීකරණය වෙලා තියෙනවා කියලා චෝදනා කරද්දී ඔබතුමාලමද ඒකටත් මැදිහත් වෙන්නේ? ඇත්තටම නැහැ මේක ඇත්තටම මේ පළාතේ දිසාපතිතුමාට පණිවිඩය ලබා දීලා තිනවා. ඔහු මාර්ගයෙන් තමයි පොලිසියත් සම්බන්ධ වෙනවා. ඇත්තටම සෞඛ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකයා වෛද්‍යවරයා මහජන වෛද්‍යවරයා දැනුම් දුන්නම යම්කිසි නිවසක් නිරෝධායන ලක් කරනවා කියලා. ඒ වහාම පසුගිය සතියේම මේ පටන් ගත්තා. මේක අද නෙමෙයි ඇත්තටම දැන් දවස් 2-3ක ඉඳලා පටන් ගත්තේ. ඒ අනුව රුපියල් 13500ක් නැත්නම් 10000ක කියලා පොදුවේ දැනුම් දීලා තිබෙනවා. ඒ වගේ වටිනාකමක් තිබෙන ආහාර මල්ලක් නිවෙස් වලට ලබා දීමට රජය විසින් කටයුතු කරලා තිබෙනවා. ඒක අද දිනේ සහ ඉන් ඉදිරියටත් ඒ ආකාරයෙන් පවත්වාගෙන යනු ලබනවා. ඊට අමතරව තමයි විශේෂයෙන්ම මේ නිරෝධායන ඇඳරිනිය පවත්වන ප්‍රදේශවල අඩු ආදායම් ලාභී හෝ ඉතාමත් අපහසුවෙන් ජීවත් වෙන අයලුන් වෙනුවෙන් රුපියල් 5000ක දීමනාවක් යොදවන්නේ. ලබා දෙනු ලබන්නේ. හමුදාව මේකට සම්බන්ධ වෙන්නේ නැහැ ඍජුවම. නමුත් අපිට දැනුම් දීලා තිබෙනවා මේ ගැන සොයා බලන්න කියලා. යම්කිසි ආකාරයකින් එය ලබා දීමට හැකියාවක් ලැබිලා නැති තත්ත්වයක් තිබෙනවා නම් හමුදාවෙන් මැදිහත් වෙලා හෝ මේක වහම ලබා දීමටත් කටයුතු කරන බවත් කියන්න ඕනේ. දැනට ඔබතුමාගේ නිර්ණය අනුව 9 වෙනිදාට ඇඳරි නීති ඉවත් කරන්න පුළුවන්කම තියෙයි කියලා විශ්වාස කරනවද? නැත්නම් තවමත් ඒ පිළිබඳව පූර්වකථනයක් කරන්න අමාරු තත්ත්වයක්ද තියෙන්නේ? නෑ දැනට තියෙන තත්ත්වය අනුව අනිවාර්යයෙන්ම දින මෙන්න ඉදිරියෙන් නම් බලාපොරොත්තුවක් නෑ කිසිසේත්. අර දින 10ක් වගේ කාලයක් අපි තෝරගත්තේ හේතුවක් මම පැහැදිලි කරා. ඉතින් ඒ අනුව මෙතනින් එහාට ව්‍යාප්ත වීමට හැකියාවක් නෑ. අපි බලාපොරොත්තු වෙනවා අපගේ ජනතාව විශේෂයෙන් බස්නාහිර පළාත සහ නිරෝධායන ඇඳරි නීතිය යොදවා ඇති ප්‍රදේශවල ජීවත් වෙන ජනතාව මේ අකුරටම ඉෂ්ට සිද්ධ කරොත් එහෙනම් මේක ව්‍යාප්ත වීමට කිසිසේත් හැකියාවක් නැහැ. ඉතින් ඒකයි මේකේ බලාපොරොත්තු වෙන්නේ. අනිවාර්යයෙන්ම දැන් සමහර වෙලාවට කියනවා අපි දෙවෙනිදත් අද දිනේ උදෑසන විවෘත කරන්න බලාපොරොත්තු වුණා. නමුත් මේ බහුතරයක් මේ ප්‍රදේශවලින් ආපු හින්දාත් දින 3කින් පමණක් මේක සීමා කිරීමට හැකියාවක් නැති හින්දා තමයි මේ ආකාරයෙන් තව දින 7ක් අරන් දින 10ක කාල සීමාවකට මේ තත්ත්වය ඇති කරන්න හේතු කාරණා වුණා. ඉතින් මම හිතන්නේ කිසිසේත්ම අත්‍යවශ්‍ය කිසිම හේතුවක් නැහැ. ලබන සතියේ සමුදායෙන් පස්සේ මේ ආකාරයට දීර්ඝ කරන්න කිසිසේත්ම අවස්ථාවක් අපිට කිසිසේත්ම පේන්නෙත් නැහැ. මම හිතන්නේ අපි කරන්න බලාපොරොත්තුකුත් නැහැ. හොඳයි බොහොම ස්තුතියි. අපිත් එක්ක සම්බන්ධ වුණේ යුද හමුදාපති ලුස්න ජෙනරාල් ශවින්ද සිල්වා මැතිතුමන්. මම හිතන්නේ ඊයේ රාත් නිදි මරලා අදත් උදේ පාන්දර මම කතා කරාම උදේ 4ට නැගිට 4 ඉඳලා වැඩ. බොහොම ස්තුතියි ඔබතුමන්ට අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඒ වගේම තමයි රට වෙනුවෙන් මේ මහන්සි වෙන එක ගැන පින් කියලා තමයි කියන්න තියෙන්නේ නේද දිනුෂේ? ඔව් බුද්ධිකාර කණ්ඩායමක් අතරම අති විශාල ගෞරවයක් අපේ රටට එහෙම රටක ඉපදින්න ලැබිච්ච එකත් අපිට වාසනාවක්. ඔව් මම අර කලින් කියන්නත් ගියේ මේ ඔය මිලිටරීකරණය කියන එක පිළිබඳ වෙන චෝදනාවේදී විශේෂයෙන්ම මේ මගේ ඥාතියෙක් අංශභාග රෝගය හැදිලා විදේශගත විඳිද්දි හදිස්සියේ ගෙන්න ගන්න ඕන වුණා. අපේ මේ සම්බන්ධකම් කිසිවක් අපි එහෙම පාවිච්චි කරන්නේ නැහැ. මේ ITN එකේ උදේට ඇවිල්ලා පත්තර කියනවා. එහෙම කියලා යුද හමුදාපතිතුමාට කතා කරලා මේ උදව් ඉල්ලන්න සාමාන්‍ය ක්‍රමවේදයට ගියේ විශේෂයෙන්ම කොවිඩ් මර්ධන
මධ්‍යස්ථාන ඉතාමත්ම කාර්යක්ෂමයි. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක් විදිහට කතා කරලා ටෙලිෆෝන් එකකින් කතා කරලා වැඩේ කළයින් පස්සේ එතන ඉන්නවා බ්‍රිගේඩියර් විපුල චන්ද්‍රසිරි මහත්මයා. ඔහුගේ ඉඳලා යුද හමුදාපතිතුමාගේ මේ අනුමැතිය අරගෙන තිබුණා. ඊට පස්සේ නිරෝධායන වෙන හෝටල් වල ඉන්නවා හමුදා වෛද්‍යවරු. ඉතාම කාරුණිකයි. ඉතාම කාරුණිකයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙහෙම මානසික කාරණයක් කිව්වයින් පස්සේ ඔවුන් දක්වන කාරුණිකත්වය. ඒ කියන්නේ වෛද්‍යවරයෙක්ට තරම් නොවන තරම් අපි කියන අර පොලයිට්ලි විදියට මේ හරිම බැහැපත් විදියට කතා කරලා විශේෂයෙන්ම මෙහෙම රෝගියෙක් එද්දී ඔවුන්ගේ තියෙන මානසික තත්ත්වය මොකද්ද? මේක මිලිටරීකරණය කියන වචනෙට මේක ලඝු කරොත් ඒක හරි සාපයක්. ඇත්තටම අපි ඒ පෞද්ගලික අත්දැකීම් එක්ක කියන්නේ. හමුදාවල ඉන්නේ අපේම සහෝදරයෝ. පිටරටකින් ආපු කට්ටිය මෙහි හමුදාවල නෑ. ඔක්කොම අපේ සහෝදරයෝ ඉන්නේ. ඒක නිසා ඉතාමත්ම වටිනවා ඔවුන් මේ වැඩේ බාර අරගන්න එක. මම නම් විශ්වාස කරන්නේ ඔවුන් මුළු රටම බාර අරගෙන මේ වෙලාවේ මේ කරන වැඩේ ගැන අපි හැමෝම පින් දෙන්න ඕන. අපි සූදානම් පළවෙනි විරාමයට යන්න. විරාමයෙන් පස්සේ තවත් තොරතුරු ගණනාවක් තියෙනවා, පුවත්පත් ගණනාවක් තියෙනවා. අපි පත්‍ර විස්තර අරගෙන සූදානම් අපේ පත්‍ර මේන්තුව තුලින්. අපි නැවතත් පත්‍ර මේන්තුව සමග මීට කලින් අපි සම්බන්ධ කරගත්ත යුද හමුදාපතිතුමන් ලුතුන ජෙනරාල් ශාවින්දු සිල්වා මැතිතුමන් ගයන් සංජය සහ පසිදු දීමන්ත ලයිව් view තාක්ෂණය හරහා තමයි එතුමාව සම්බන්ධ කරේ. දැන් අපි සූදානම් වෙනවා තවත් සුවිශේෂී චරිතයක්ව සම්බන්ධ කරගන්න නියෝජ්‍ය පොලිස්පතිතුමන් නීතිඥ අජිත් රෝහණ මැතිතුමන් සුබෝදෑසනක් ඔබතුමන්ට. අයිවන් අජිත් රෝහණ මැතිතුමනි දිගින් දිගටම අපි ඔබතුමාගෙන් විස්තර දැනගත්තා කොවිඩ් තත්ත්වය සහ මේ ඇඳරි නීතිය බලපෑත්වෙන කාරණාව කොහොමද කියන එක. දැන් අදින් අවසන් වෙන තියච්ච ඇඳරි නීතිය 9 වෙනිදා දක්වා දීර්ඝ කරා. මේ සම්බන්ධයෙන් වර්තමාන තොරතුරු දැනගන්න කැමතියි ඔබතුමාගෙන්. ඔව් දැන් මේ කොවිඩ් ආසාදිතයින්ගේ තත්ත්වය ව්‍යාප්තිය මේ කියන සියලු කරුණු සලකලා බලලා තමයි ඇඳරි නීතිය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ අවස්ථාව වන විට බස්නාහිර පළාතේ වගේම කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේ වගේම ඇහැලියගොඩට සහ කුරුණෑගල නගර සභා සීමාවට මේ ඇඳරි නීතිය ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි ඉල්ලන්නේ විශේෂයෙන්ම ජනතාවගෙන් මේ ඇඳරි නීතිය පවත්වන්නේ ඔබගේ යහපතට. අපි දන්නවා යම් යම් අපහසුතා ඇති වෙනවා කියලා. ඒ වගේම අපසුසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. දැන් ප්‍රථම වතාවට අද තමයි කුරුණෑගල ඇඳරි නීතිය පනවලා තියෙන නගර සීමාවට. ඒතර ඒ නගරේ විශාල සංඛ්‍යාවක් පාසල් තියෙනවා. මේ මොන කටයුතු තිබුණත් ඒ ඇඳරි නීතිය පැනෙවුවට කිසිම ආකාරයකින් ඒක බලපෑමක් වෙන්නේ නැහැ උසස් පෙළ විභාගයට. හැබැයි කෙසේ වෙතත් ඒ ඇරෙන්න වෙන කවුරු හරි ඇඳරි නීතියට පටහැනිව කටයුතු කරනවා නම් ඒ අයට විරුද්ධව අපිට ක්‍රියා කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ ඇඳරි නීතිය පනවලා තියෙන ඔබගේ යහපතට නිවසේම ඉඳලා සංචරණය සීමා කරලා සහාය දක්වන්න. මේ වන විට අපි 1812ක් පුද්ගලයෝ අත්අඩංගුවට අරගෙන තියෙනවා මේ ඔක්තෝබර් 4 ඉඳලා ඊයේ දවස් ඇතුළත විතරක් 179ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ වගේම වාහන 282ක් පොලිස් පාරට ගෙන තියෙනවා ඇඳරි නීති කඩ කිරීමට අදාළව. දිස්ත්‍රික් අතර සංචරණය තහනම් කියන කාරණාවත් එක්කම ඇඳරි නීති බලපත්‍ර නිකුත් කරන්න එපා කියලා සඳහන් වෙනවා. ඇඳරි නීති බලපත්‍ර නිකුත් කරන්නේ නැත්නම් මොකද්ද ගන්න වැඩපිළිවෙල අත්‍යවශ්‍ය සේවාවන් සැපීමේදී ඔබතුමාලා තියෙන එක? ඇඳරි නීති බලපත්‍රය හැටියට තමුන්ගේ හැඳුනුම්පත භාවිතා කරමින් යන්න පුළුවන් ආයතන 90ක් ගැන අපි ප්‍රකාශයට පත් කරලා තියෙනවා. තමුන්ගේ හැඳුනුම්පත භාවිතා කරන්න පුළුවන්. ඕ වෙලාවට සෞඛ්‍ය අංශ, ඒ වගේම රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත ආයතන මාධ්‍ය මේ සියලු දේ තියෙනවා. දැන් ඊට අමතරව මේ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරු ඒ වගේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට බලය දීලා තියෙනවා යම් යම් ආයතන පවත්වාගෙන යන්න බලපත්‍ර දෙන්න කියලා. ඊට අමතරව අපි පුද්ගලිකව යම් යම් අයට ගමන් බිමන් යන්න බලපත්‍ර නිකුත් කරන්නේ නැහැ. ඒක තමයි සදාන වෙලා තියෙන්නේ පුද්ගලික කටයුතු වලට. එහෙම කටයුත්තක් නම් අනිවාර්යයෙන්ම අපි ගත්තොත් මරණයක් වුණොත් යම් කිසි කෙනෙක්ගේ ඔහුගේ ළඟම ඥාතියෙක් මව පියා සහෝදර සහෝදරයා බිරිඳ දරුවෙක් අනිවාර්යයෙන්ම ඒට අවස්ථාව දෙන්න ඕනේ. ඒ හැරෙන්න වෙනත් කටයුතු සඳහා එදිනෙදා කටයුතු සඳහා බලපත්‍ර නිකුත් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද මේ රෝගයේ ව්‍යාප්තිය සලකලා බලලා තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ. නමුත් අත්‍යවශ්‍ය සේවා ඒ ආකාරයටම පැවැත්වෙනවා. ඒකට ප්‍රශ්නයක් අහන්න පුළුවන් අපි කොහොමද කෑම කන්නේ, අපි කොහොමද බෙහෙත් ගන්නෙ කියලා. ඒ ඩිලිවරි සේවාවන් සඳහා අද හෙට දිනවලදී යම් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා ඉස්සර වගේ. එතකොට ඒ ගෙවල් වලටම අසල්ටම ගිහිල්ලා ඒ සේවා පවත්වාගෙන යාමේ හැකියාවක් තියෙනවා.
STF තවත් පොකුරක් වෙයිද කියලා දිනවෙන පුවත්පතේ මුල් පුවතට සඳහන් කරනවා කාරණාවක් විශේෂකාර බලකායේ එහෙම තත්ත්වයක් පත් වෙලා තියෙනවද නැත්නම් රෝගී වෙච්ච කිහිප දෙනා පරිස්සමෙන් සැලසුම්ගත කරලා නිරෝධානය වෙන්න සලස්සලා තියෙනවද කොහොමද ඒක තත්ත්වය? නෑ අතරම දැන් මේ මුලින් නම් අපිට මේ හැම එකක්ම අපිට ඇති වුණේ මේ පොලිසියේ නිලධාරීන් ආසාදිතයෝ වුණේ ඔවුන් මේ පාර හිටපු අයවත් පොලිස් ස්ථානවල හිටපු අයවත් නෙමෙයි. ඔවුන් මේ සියලු ආරක්ෂණ ක්‍රම අනුගමනය කළා. ඇත්තටම මේ ආසාදිතයෝ වුණේ පෑලියගොඩට මාළු ගන්න ගියපු පොලිස් භෝජනාගාරවල භෝජනාගාර පාලකවරු. කොළඹ ආසන්න ප්‍රදේශවල STF කඳවුරුලත් එහෙමයි. ඔය රාජකිරියේ එහෙම ඒ ආකාරයට තමයි සිද්ධ වුණේ. ඒ අයකින් තමයි මේ ව්‍යාප්තිය වුණේ. නමුත් දැන් ඒ අය වෙන් කරලා තියෙනවා 300ක් විතර නිරෝධායන කඳවුරුවල අපේ කළුතර සහ හබරාදුවේ වගේම කුණ්ඩසාලේ තව අය සෙල්ෆ් ක්වොරන්ටයින් කරලා තියෙනවා බැරක් වල. එතකොට දැන් මේ ඊට පස්සේ මේ ඊයේ පෙරේදා 125ක් දක්වා ඒ ආසාදිතයෝ වැඩි වෙන ආසාදිතයෝ බිහි වුණේ පොලිස් ස්ථානවල ඉන්න අයගෙන් නෙමෙයි. අර ක්වොරන්ටයින් සෙන්ටර්ස් වල ඉන්න අයගේ PCR පරීක්ෂණ වලින් තමයි බිහි වුණේ. ඒක නිසා ඒක අර පොලිසිය තුල සමාජගත වීමක් වෙලා නැහැ. ඒ අය වෙන් කරපු අයගෙන් තමයි ආසාදිතයෝ බිහි වෙලා තියෙන්නේ. තවත් ගැටලුවක් තියෙනවා මෙතුමනේ මම මේ දිගින් දිගටම ප්‍රශ්න කරනව නෙමෙයි හැබැයි දැන් පහුගිය දවස්වල බස්නාහිරෙන් එළියට යන්න එපා කියලා කිව්වා. දැන් එළියට එපා කිව්වට අපේ මිනිස්සු එපා කියන දේ මොනේ කරන්නේ? එළියට ගියපු අයව අල්ලලා නිරෝධානය කරා කියලා කියනවා. මේක සත්‍යයක්ද මේ පිළිබඳව මොකද්ද පැහැදිලි තොරතුර? ඔව් 550ක් මේ ආකාරයට නිරෝධායනයට ලක් කරලා තියෙනවා ඒ ඉන්න ස්ථානවලම. දැන් අතරම අදනේ අධිනීති ඉවත් කරන්න තිබුණේ. අද ඒගොල්ලෝ ආව නම් අදත් ඒ එන්ට්‍රි පොයින්ට් වලදී එහෙම නැත්නම් ඇතුළු වෙන ස්ථානවලදී පරීක්ෂාවට ලක් කරනවා. බස්නාහිර පළාතේ හැමතැනකම මේ එන්ට්‍රි පොයින්ට් ශක්තිමත් කරලා තියෙනවා. නමුත් දැන් අද එන්න අවස්ථාවක් නැහැ. යම් කිසි අවස්ථාවක ඒගොල්ලෝ එනවා නම් ඊට පස්සේ හරි නැවත පරීක්ෂාවට ලක් කරනවා. නමුත් දැනට 550ක් ලංකාවේ විවිධ ප්‍රදේශවල නිරෝධායනයට යොමු කරලා තියෙනවා. හොඳයි. ඔව් බොහොම ස්තුතියි නියෝජ්‍ය පොලිස්පතිතුමනි. කොළඹින් පැන්න අය නිරෝධායනයට චක්‍රලේඛනයක් කියලාත් අද මවබිම් පොත්පත වාර්තා කරනවා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් පොලිස්පතිවරයා චක්‍රලේඛනයක් නිකුත් කරලා තිබෙනවා. මේ කොළඹින් පැන්න අය නිරෝධානය සඳහා උපදෙස් ලබා දෙමින් පොලිසිය 125ක් ආසාදිතයි කියලාත් අද මවබිම් පොත්පත සඳහන් කරනවා. බුද්ධික පහුගිය සතියන්තේ දීර්ඝ සතියන්තයට කලින් අධිවේගී මාර්ගයේ තැන් කීපයකදී එහෙම පරීක්ෂා කරලා තියෙනවා. කියන්නේ පොලිසිය රාජකාරිය කරලා තියෙනවා. ගියපු සමහර උදවිය වීරෝ වගේ අය අපිටත් කතා කරලා කියනවා මේ වැලිපැන්නේදී චෙක් කළා, ඊට පස්සේ ගාල්ලේදී චෙක් කරා, මාතරදී චෙක් කරා. මේ අපි මෙහෙම බොරුවක් කිව්වා කියලා ෂේප් එකේ. ඒක මුළු රටම තමයි මේ අවධානයට ලක් කරන්නේ නැත්නම් අවධානමට ලක් කරන්නේ. විශේෂයෙන් මතක් කරන්න ඕන අජිත් රෝහණ මැතිතුමත් ඒ වගේම ශයන් සිල්වා මැතිතුමත් ඉතාමත්ම පැහැදිලිව අපිට තොරතුරු ගෙනල්ලා දෙනවා. මෙන්න මේකයි රටේ තත්ත්වය ඉස්සරහට වෙන්න ඕනේ මේකයි කියලා. මෙච්චර කියලා හැදෙන්නේ නැත්නම් ඉතින් කාට කියන්නද මොනවක් කරන්නද නේද දිනවශයෙන්. ඔව්. එතකොට දැන් අපි මවබිම් පුවත්පතට අවධානය යොමු කරමු. මවබිම් පුවත්පතේ ඇතුල් පිටුවක තියෙනවා විශේෂ ලිපියක් වෛද්‍ය මංජු කල්දේරා සමග කරන ප්‍රකාශය සංලාපයේ අජිත් නිශාන්තගේ මෙවැනි අවස්ථාවකදී දේශීය ඖෂධ බැහැර කරන්න බැහැ කියලා බටහිර වෛද්‍යවරයෙක් මේ කියා සිටින්නේ. ඒ අනුව ඔහු කියනවා දැන් මීට කලින් මේ වසංගත රෝග සැලකුණේ විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාව ටිකක් පැත්තකට කරපු අංශයක් විදිහට වසංගත රෝග පාලනය අප්‍රිකානු සහ ආසියානු රටවලට අදාළ දෙයක් කියලා තමයි අදහස් කරගෙන තිබුණේ. නමුත් මේ වසංගතයත් එක්කම COVID-19ත් එක්කම මේ කතන්දරේ වෙනස් වුණා. කොරෝනා ආශ්‍රිතව ලංකාවේ සිදුණු මරණ ගත්තොත් ඒ අතරින් වැඩි සංඛ්‍යාවක් පසුපස තියෙන්නේ ප්‍රධාන හේතුව බෝ නොවන රෝග කියලා කියන්න පුළුවන්. එවැනි රෝග තත්ත්ව තියෙනකොට අපේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිය අඩු වෙනවා. ඒ නිසා වෙනත් දරුණු තත්ත්වයකින් ආරක්ෂා වීමට අපට ඇති හැකියාව අඩු වෙනවා. එහෙම වුණාම වෙනත් රෝග ප්‍රහාරයකින් අපව අඩපණ වීමේ හැකියාව වැඩි. ඒ නිසා ඖෂධීය ප්‍රතිකාර ලබා ගැනීමේදී දේශීය ඖෂධීය ප්‍රතිකාර ගැනත් අවධානය යොමු කරන්න. හැබැයි මේ මොකක් වුණත් නිට්ටාවට සුව වෙන ප්‍රතිකර්මයක් පිළිබඳව තවම නැහැ. මම දිනවෙන පුවත්පතට යන සූදානම්. දිනවෙන පුවත්පතේ මොහාන් සමරනායක මහත්මයා ප්‍රවීණ දේශපාලන විචාරකෙක් ඔහු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කඳවුරු නොබඳින අපේ විදේශ පිළිවෙත කියලා ඔහු සඳහන් කළ තිනවා. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා පැමිණි අවස්ථාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම රාජ්‍යයේ රාජතාන්ත්‍රික කටයුතු වලදී නොබැඳි පිළිවෙත අනුගමනය කරන බවත් යම් රාජ්‍යයක් තවත් රාජ්‍යයකට බලපෑම් කිරීම සඳහා ශ්‍රී ලංකාව යොදා ගැනීමට උත්සාහ දරන්නේ නම් ඒ කිසිසේත්ම සිදු නොවන බවත් අවධාරණය කළා කියලා පැහැදිලිව සඳහන් කරනවා. එම ප්‍රකාශය
මගින් වත්මන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්තිය කුමක්ද යන්න නොසලකව ප්‍රකාශ කිරීම ප්‍රශංසනීයයි කියලා සඳහන් කරලා තියෙනවා මොහන් සමරනායක මහත්මයාගේ ලිපියක් කඳවුරු නොබදින අපේ විදේශ පිළිවෙත කියලා දිනමින පුවත්පතෙන් සඳහන් කරන්නේ. ඔව්. එහෙම කියද්දි විදේශ පිළිවෙත පිළිබඳව ශ්‍රී ලංකාවේ අද දිවයින පුවත්පත කියනවා ලෝකෙම බලා සිටින ඊළඟ ඇමරිකානු ජනාධිපති කවුද? බයිඩන්ද ට්‍රම්ප්ද? ජනිත සෙනවිරත්න වාර්තා කර සිටින ඇමරිකා එක්සත් ජනපදයේ සිට දැන් මේකෙදී ඇමරිකානු වාර්තා පුටා දක්වමින් සඳහන් කරනවා ජෝ බයිඩන් ඉදිරියෙන් සිටින බව තමයි ජනමත විමසුම් වලින් සහ කටකතා වලින් ආරංචි මාර්ග වලින් ගොසිප් වලින් එහෙම ප්‍රචාරය වෙන්නේ. ඒතකොට මේ කාරණාවත් එක්කම ජෝ බයිඩන් ජනාධිපති වුණොත් මොකද වෙන්නේ කියලා ලංකාවේ තත්ත්වයට එහෙම නැත්නම් ලංකාවට වෙන බලපෑම මොකක්ද කියලා සඳහන් කරනවා. ජෝ බයිඩන් ජනාධිපතිවරයා යටතේ ශ්‍රී ලංකාවට විශේෂයෙන් මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ප්‍රබල බලපෑම් වලට මුහුණ දීමට සිදු විය හැකි බව පැවසේ. ශ්‍රී ලංකාවේ නීති ආධිපත්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ඩෙමොක්‍රැටික් පරිපාලනය කවදත් අනුගමනය කළේ ලිහිල් ප්‍රතිපත්තියක් නොවේ. පසුගිය ඔබාමා පරිපාලනයේ උපජනාධිපතිවරයා ලෙස බයිඩන් හට ශ්‍රී ලංකාවේ තත්ත්වය හා සිදුවීම් සම්බන්ධ හොඳ අවබෝධයක් තිබේ. පසුගිය කාලය තුළ ට්‍රම්ප් මේ කරුණ ගැන එතරම් ප්‍රමුඛතාවක් දුන්නේ නැත. බයිඩන් පත් වුණොත් තත්ත්ව වෙනස් වෙන්න පුළුවන් කියලා කියනවා. කොහොම වුණත් කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජයේ මේ වෙන විටත් අතිශය සාධනීය පියවර දෙකක් ඇමරිකා එක්සත් ජනපදයේ සමග සම්බන්ධතාව වෙනුවෙන් ගෙන තිබේ. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස රවිනාත ආරිසිංහ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝක් නුවර තානාපතිවරයා ලෙස හිටපු අගවිනිසුරු හා ප්‍රවීණ නීතිවේදියෙකු වන මොහාන් පීරිස් පත් කිරීම සමගිය. ඔවුන් දෙදෙනා වෙනත් පාර්ශවයක් මේ සම්බන්ධතාව සඳහා ගොඩනගා ගැනීම කියලා විශ්වාසයයි ජනිත සෙනවිරත්න ඇමරිකා එක්සත් ජනපදයේ සිට විශ්වාසය පළ කරන්නේ. මම සූදානම් දිනමින පුවත්පතේ ලිපියකට යමු වෙන දිනමින පුවත්පතේ 10 වෙනි පිටුව සම්පූර්ණයෙන්ම වෙන් කරලා තියෙනවා පොහොට්ටුවට වසර 4යි අඩුම වයසකින් රටේ පාලන බලය ඇල්ලූ පොහොට්ටුව සිවෙනි උපන්දිනය සමරයි. අද සිවෙනි උපන්දිනය සමරන දවසේ පොහොට්ටුවේ මහමොලකරු බැසිල් පක්ෂ ලාංඡනය බැසිල්ගේ අතින්ම සිපිරිගේදී සැකසේ මහින්දගේ ජනතා ආකර්ෂණයෙන් ශක්තිමත් පක්ෂයක් මෙහෙම සඳහන් කරන්නේ දිනමින පුවත්පතේ. දිනමින පුවත්පතේ ලිපි දෙකක් එක විදියටම එකම පිටුවේ පළ කරලා තිනවා. චන්ද්‍ර බණ්ඩාර සභාපති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අනුබද්ධ ප්‍රගතිශීලී සේවක සංගමේ ලේක් හවුස්. ඊට අමතරව ජගත් වැල්වත්ත කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයා ඔහුත් පළ කරලා තිනවා. ශක්තිමත් බැම්මක් පොදු ජන දැක්මක් කියලා මේ විදිහට තමයි දිනමින පුවත්පත සඳහන් කරලා තියෙන්නේ. අඩුම වයසකින් රටේ පාලන බලය ඇල්ලූ පොහොට්ටුවට සිව්වෙනි උපන්දිනය සමරයි කියලා. පොහොට්ටුව සිව්වෙනි උපන්දිනය සමරයි කියලා. අරුණ පුවත්පතත් සඳහන් කරනවා මෙයම පොදු ජන පෙරමුණට සිව් වසරයි. පොදු ජන පෙරමුණ ලංකාවේ දේශපාලන වංශ කතාව අලුත් කරා කියලා අරුණ පුවත්පත මේ සඳහන් කරනවා. ඇමති ජී.එල්. පීරිස් මහතා පළ කරන ලිපියක්. දේශප්‍රේමී දේශපාලනයේ හිඩස පෙරූ පක්ෂයක සභාපති වීමත් භාග්‍යයක් කියලා. 2015 මැතිවරණයෙන් ප්‍රතිඵලයක් ලෙස මෙත ජනතාවගේ සිතුම් පැතුම් වෙනස් වුණා. 2018 වර්ෂයේදී පළාත් පාලන මැතිවරණයෙන් 71ක ප්‍රතිශතයක් අරගෙන රට වෙනස් තැනකට ගෙනිච්ච. 2019 දී ජනාධිපතිවරණයේදී පොදු ජන පෙරමුණ 69,24,255ක ඡන්දයකින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත් කරගත්තා. ඊට පස්සේ 3-2ක බලයක් එක්ක මෙවර මහ මැතිවරණය ජයග්‍රහණය කරා කියලා ජී.එල්. පීරිස් මහාචාර්යවරයා අද ප්‍රකාශ කරලා තියෙනවා අරුණ පුවත්පතට. ඔව්. පුවත්පත් කිහිපයකම මේ පිළිබඳව ලිපි පළ වෙනවා. මව්බිම් පුවත්පත මව්බිමේ සිව් දෙස සුරැකි සිව් වසර කියන නයින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාර්යවසම් මහත්මයාගේ ලිපිය පළ කරනවා. ඒ අනුව ගෙවුණු අවුරුදු 4 තුල වර්තමානයේ වන විට මව්බිම සහ ආදරණීය ජනතාව සුරක්ෂිත කොට වඩාත් යහපත් වූ අනාගතයකට පෙරමග තැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත් වූ බව තමයි මව්බිම් පුවත්පත සඳහන් කර සිටින්නේ. මව්බිමේ සිව් දෙස සුරැකි සිව් වසර කියන ලිපිය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සිව්වෙනි සමරුවන් නිමිත්තෙන් නිකුත් කරමින් ඒ මව්බිම් පුවත්පතයි ඒ ලිපිය ගෙන ඉන්නේ. අපි සූදානම් විරාමයකට යන්න. විරාමයෙන් පස්සේ සූදානම් වෙනවා මහාචාර්ය සම්පත් අමරතුංග මහත්මයාවත් සම්බන්ධ කරගන්න. මේ දවස්වල සෙට් ස්කෝර් එක සම්බන්ධයෙන් පුංචි කතා බහ එහා මෙහා වෙනවා. අලුත් නිර්දේශය කොහොමද, පැරණි නිර්දේශය කොහොමද කියලා අපි සූදානම් මේ පිළිබඳවත් පුංචි කතාවක් කරන්න. අපි නැවතත් පත්තර මෙහෙන්තුව සමග අපි සූදානම් වෙනවා සම්බන්ධ කරගන්න මහාචාර්ය සම්පත් අමරතුංග මහත්මයාව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදක සභාවේ සභාපතිවරයාව. ඒ අතරතුරේදී කාටුන් ටිකත් අපි දෙන්නගේ අතේ තියෙනවා. අපි කාටුනුත් කියන්න සූදානම්. මුලින්ම මම තෝරගත්ත දිවයින පුවත්පතේ බෙම්පියා කාටුනය. දිවයින පුවත්පතේ කාටුන්ට යන්න සූදානම්. බෙම්පියා කාටුනේ කියනවා සීනි මිල අඩු කරාට කළු කඩකාරයෝ වැඩි ගානට විකුණනවනේ. මෙහෙම අහන්නේ බන්දුල ගුණවර්ධන මහත්මයාගෙන්. සීනි වැඩි පාවිච්චි කරන්න එපාලා බං. දීවැඩියාව හැදෙනවනේ කියලා බන්දුල ගුණවර්ධන මහත්මයා කියනවා. අරුණ පුවත්පත හුරේරා පොකට් කාටුනය මේකත් අපේ කෑම වේලට සම්බන්ධයි.
අපේ කොවිඩ් එක යුරෝපයකට සමානයිලු බං දේශපාලකතුමා කියනවා. අපේ කෑම එක නම් සෝමාලියාවට සමාන වේගෙනයි එන්නේ සර්. මව්බිම් පුවත්පතේ MD වීරරත්නගේ මර්සිපාල කාටුනට යන්න මම සූදානම්. MD වීරරත්නගේ මර්සිපාල කාටුනේ මෙවර වෛරසය පිටරටින් ආපු එකක්ලු. එතකොට ඉස්සෙල්ලා තිබුණේ අපේ රටේ එකක්ද අපේ රටේ හදපු එකක්ද කියලා මර්සිපාල අහනවා. අද පුවත්පතේ ජනරාණි කාටුනේ අවන්ත ආටිකලයි නිර්මාණය කරන්නේ. MCC අත්සන් කළොත් ආණ්ඩුවෙන් යනවා විමල් වීරවංශ මැතිතුමා කියනවා. ජනරාණි කියනවා ඔන්න ඔහේ අමතක කරලා දාන්න. ඇයි සර් සංවේදී වුණොත් එහෙම? හොඳයි අපි සම්බන්ධ කරගන්නවා මේ වෙලාවේ මහාචාර්ය සම්පත් අමරතුංග මහත්මයා සභාපති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සුබදාසනක් ඔබතුමන්ට. සුබදාසනක් බුද්ධික. සම්පත් මහත්මනේ මම දැනගන්න කැමති මහාචාර්යතුමා දැන් මේ ඉසඩ් ස්කෝර් එක සම්බන්ධයෙන් මේ දවස්වල ලංකාවේ පොඩි කසුකුසුවක් ඇවිල්ලා තියෙනවා අලුත් නිර්දේශය සහ පැරණි නිර්දේශය සම්බන්ධයෙන්. මේ පිළිබඳව මොනවා හරි වැරද්දක් වෙලා තියෙනවද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැත්තෙන් ඔබතුමාට කියන්න පුළුවන් දේ මොකක්ද? බුද්ධික මේ නව නිර්දේශය සහ පැරණි නිර්දේශය කියලා මේ උසස් පෙළ විභාගය 2011-2012 වසරේදී තමයි මුලින්ම පැවැත්වුණේ. ඒ පැවතිච්ච අවස්ථාවේදී ලංකාවේ සුප්‍රීම උසාවිය ලබා දීලා තියෙනවා නඩු. ඒත් එක්කම ඒකේ නියෝගයක් නිකුත් කරලා තියෙනවා විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට. ඒ පළවෙනිම තමයි මේ නව නිර්දේශය සහ පැරණි නිර්දේශය කියන්නේ විභාග දෙකක්. ඒ සඳහා සහභාගී වෙච්ච දරුවන් ජනගහන දෙකක්. එකින් එකට වෙන් වෙච්ච ජනගහන දෙකක්. ඒ නිසා අපිට කිසිසේත් ඔවුන්ව සමාන කර සලකන්න බැහැ කියලා. දෙවෙනි නියෝගය තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යම්කිසි ජාතික ප්‍රතිපත්තියට වඩා වෙනස් වූ ප්‍රතිපත්තියක සිසුන් විශ්වවිද්‍යාලයට ඇතුල් කරගන්නවා නම් ඒ කියන්නේ විශේෂයෙන්ම මෙවැනි නව නිර්දේශ සහ පැරණි නිර්දේශය කියන එක සාමාන්‍ය දෙයක් නෙමෙයි. අන්න එවැනි අවස්ථාවක විභාගයේ පැවැත්වීමට කලින් මේ පිළිබඳව ප්‍රකාශයට පත් කරන්න ඕනේ. කුමන ආකාරයෙන්ද දරුවන්ව විශ්වවිද්‍යාලයට තෝරන්නේ කියලා. ඒ අනුව 2019 අගෝස්තු මාසේ පැවතිච්ච විභාගයට කලින් 2019 අප්‍රේල් මාසෙදී මේ පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කළා. ඒ අනුව මේ සුප්‍රීම උසාවිය ලබා දුන්න නඩු තීන්දුවට 100%ක්ම අනුගත වෙලා ජාතික ප්‍රතිපත්තිය විශේෂයෙන්ම ස්ත්‍රික් පදනම ඒත් එක්කම 140ක් ලංකාවේම දක්ෂතාවයේ මත තෝරා ගැනීම අනුගත වෙලා තමයි මේ කටයුතු කරලා තියෙන්නේ. ඒ නිසා කිසිම තැනක කිසිම වැරදීමක් සිදු කරගන්නේ නැතුව ඉතාමත්ම පරිස්සමින් ඒ සුප්‍රීම උසාවියේ ඒ නියෝග අකුරටම පිළිපැදමින් තමයි මෙවර කඩයිම් ලකුණු ඉදිරිපත් කරලා තියෙන්නේ. හොඳයි බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග මහත්මයා. අපි ස්වාධීන රූපවාහිනී සේවයේ විදිහට දීර්ඝ වශයෙන් ඔබතුමත් එක්කත් ඔබතුමාගේ කණ්ඩායමත් එක්කත් කතා බහ කරලා මේ පිළිබඳව ගැටලුවක් තියෙනවා නම් ඒ විසඳන්න සූදානම් සිටිනවා. අපි කාටුන් වලට ගිය අන්තිම කාටුන් කිහිපයට යන්න සූදානම්ද? ඔව් වෙලා වැතිනේ නේ. ඔව් ජනාධිපතිතුමා නිදාගෙන ඉන්නකොට කාමරේ කවුළුවෙන් කවුද බලන් ඉන්නවලු. MDට හිතෙන්නේ මෙහෙමයි. අද මව්බිම් පුවත්පතට හීනෙන්වත් MCC අත්සන් කරන්නේ නැහැ කියලා ජනාධිපතිතුමා කිව්වා. හීනෙන්වත් පෙරදිලා හරි අත්සන් කරයිද කියලා අනුර කුමාර මහත්තයා කවුළුවෙන් බලාගෙන ඉන්නවා ජනාධිපතිතුමා නිදාගෙන ඉඳිද්දි. හීනෙන් හරි බැලුවොත් නේද? යන්න බෑනේ. අවසාන පදයට යන්න සූදානම්. දවසේ පද 4 විදුර අබේනායකගේ දවසේ පද 4 ගම් කිහිපයකී තවමත් හුදකලාවෙම අඳුරෙන් වැසෙයි බස්නාහිර පළාතම නිවසෙහි රැඳෙමු හැකි ලෙස හැම වෙලාවෙම මතුවේ රිදී ඉර හැම කළුවලාවෙම. අපි ගිහිල්ලා එන්නම්. බොහොම ස්තුතියි පරිස්සමෙන් ඉන්න කියලා ආරාධනා කරනවා. මේ දවස් ටික පරිස්සමෙන් හිටියොත් ඇඳිරි නීති ඉක්මනට ඉවර කරගන්න පුළුවන්. මුළු රටම සුවපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.